සංඝරත්නයන් අවසරයි සියලුම රටේ ඉහළ කළමනාකරණේ සිටි සහ සිටින මහත් පින්ගෙත් ඒකම මේ රටට ආදරය කරන සියලුම සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි අද දින මේ දේශනය කිරීම සඳහා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ප්‍රපල සංවිධානයට මගේ ස්තුතිය පුද කරන අතර එම තෝරා ගැනීම කෙසේ කුමක් සඳහා කරාද යන්න පිළිබඳව මම දන්නේ නැහැ. නමුත් මම මේ ආරාධනය බාරගත්තා. මට විනාඩි 45ක කාලයක් තමයි දීලා තියෙන්නේ. නිසා විනාඩි 45කින් කතා කරන්න පුළුවන් මාතෘකාවක් නොවුවත් ඒ සඳහා කාල කළමනාකරණය කර ගැනීම සඳහා පොඩි PowerPoint presentation එකක් සකස් කරගත්තා. ඒකත් සමගම මේ කාලය මම කළමනාකරණය කරගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ 3:45යි 4:25 වෙනකම් මම හිතන්නේ මට යන්න පුළුවන්. අපි උත්සාහ කරමු පුළුවන් තරම් ඒක ඒ විදිහට නඩත්තු කරගන්න. කාලය ඉක්ම යවොත් මට පොඩ්ඩක් දැනුවත් කරන්න. මගේ සාමාන්‍ය කාලය සම්බන්ධයෙන් පොඩ්ඩක් බ්‍රේක් අඩු ගතියක් තියෙනවා. ඒ නිසා මේ කාරණය සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන විද්වතුන්ගේ විසින් කරන ලද ප්‍රකාශ කීපයක් මම යොදා ගැනීමට කටයුතු කරනවා. ඒ සමගම අපිට පුළුවන් ඉදිරියට ගමන් කරන්න. 1910 ශ්‍රී ලංකාව ඡන්ද බලය ලබා දීමට විරුද්ධ වූ මැක්ලම් ආණ්ඩුකාරවරයා ඊට හේතු දෙකක් දැක්විය. ලංකාවේ මිනිසුන්ට ඡන්ද භාවිතා කිරීමට තරම් දේශපාලන බුද්ධියක් නැත. ලංකාවට ඡන්ද අයිතිය ලබා දුනහොත් අනාගතයේදී මෙරට පාලනය කරනු ඇත්තේ පවුල් කීපයක් විසිනි. මම හිතන්නේ මේක මට මේකේ හරි ස්ටේට්මන්ට් එක ගන්න බැරුණා මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්තේ. ඒ නිසා තමයි මේ ඇඩ්‍රස් නැති කියන එකේ මේක සඳහන් කරලා තියෙන්නේ. නමුත් මම විශ්වාස කරනවා මේක අදට ඉතාමත්ම ගැලපෙනවා ලංකාවට. එදත් මේක ලංකාවට ගැලපුණා. නමුත් අපට ලැබිලා තිබුණු එදා ලැබුණු නායකත්වය අදට වඩා ලොකු වෙනසක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ බලකිරීම මත අපිට මේ ඡන්ද බලය මේ ආකාරයෙන් ලැබුණා. නමුත් මේ කාරණේ ඉතාමත්ම සත්‍යයක් කියන එක අද අපේ රට ඔප්පු කරලා තියෙනවා. දෙවනුව බර්ටල් බ්‍රෙස්ට් කියන ඉතාමත්ම සුප්‍රසිද්ධ මේ දාර්ශනිකයා කියනවා ඔබ අරගල කළ යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටය. අමන ජනතාවක් කිසි දිනක පාදට දේශපාලකින්ට එරෙහි වන්නේ නැත. මේකත් මං හිතන්නේ අපේ රටට අද ඉතාමත්ම හොඳින් ගැලපෙන කියමනක් කියන එක අපි සියලු දෙනා මම විශ්වාස කරනවා පිළිගන්නවා කියලා. ඒ නිසා මේ අමන ජනතාවත් පාදට දේශපාලකයොත් කියන දෙගොල්ලම එකතු වෙලා අපේ රට සම්පූර්ණයෙන්ම අද වෙනකොට විනාශ කරලා ඉවරයි කියන එක ඉතාමත්ම පැහැදිලියි. තුන්වෙනුව ප්ලේටෝගේ කියමනක් තිබුණා උගත් බුද්ධිමත් යහපත් මිනිසුන් දේශපාලනය නොකිරීමේ බරපතල පාඩුව නම් මෝඩයින් සහ තක්කඩියන් විසින් පාලනය කරනු ලබන රටක පුරවැසියන් වීමට සිදුවීමයි. අපිට අද ඒක සිද්ධ වෙලා තියෙන්නේ තක්කඩි පාලනය කරන රටක පුරවැසියන් හැටියට අපිට කටයුතු කරන්න අද සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ කියමනත් ඉතාමත්ම වැදගත් ලංකාවට. ප්ලේටෝ මං හිතන්නේ ලංකාව ගැන හිතලා කිව්වත් දන්නේ නැහැ ඒ කාලේ. නමුත් එදා තිබුණු තත්ත්වයේ අද තිබුණු තත්ත්වයට අතර වෙනසක් නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි. ඊළඟට මාටින් ලූතර් කිං කිව්වා රටක පාර්ලිමේන්තුව දෙස බැලීමෙන් ඒ රටේ ජනතාවගේ බුද්ධි මට්ටම ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියන කාරණේ. මේකත් මම හිතන්නේ ඉතාමත්ම ගැළපෙන අපේ රටට පාර්ලිමේන්තුව දිහා බලපුවම පාර්ලිමේන්තුවේ තියෙන කාලගොට්ටියමයි මුළු රටේම තියෙන්නේ. මේකට ඉතාමත් වැදගත් තව කාරණයක් ප්‍රකාශ කළා තිබුණා ඒත් ඇමරිකන් ජනාධිපතිවරයෙක් බුද්ධිමතුන්ගේ නිහඬතාවයත් හිස් මිනිසුන්ගේ ഘോഷාවත් රටක් විනාශ කරනවා කියන කාරණේ. මම හිතන්නේ ඒ කාරණයත් අපේ රට ඉතාමත්ම වටිනවාද අද හිස් මිනිසුන්ගේ ഘോഷාවෙන් මුළු ජන මාධ්‍ය ඔක්කොම පිරලා තියෙන්නේ. නමුත් බුද්ධිමතුන් නිහඬව කාලය ගත කරනවා. තවත් කාරණයක් තමයි ජපානයේ අගමැතිවරු අපට මතක නැත. එහෙත්
ජපානයේ දියුණුවය. ජපනුන් ගොඩනැගුවේ චරිත නො රටය. අප වහලුන්සේ චරිත හැදුවත් රට විනාශ වී ඇත. චින්තනයේ විශාල වරදක් රටේ තියෙන බව ඉතාමත්ම මැනවින් පැහැදිලි කරනවා මේ කියමනෙන්. මේකත් මම හිතන්නේ අපේ රටටම ගැලපෙන කියමනක් බවට පරිවර්තනය වෙනවා. ඊළඟට සිංගප්පූරු අගමැති ලී කුවාන් යූ කිව්වා සිංගප්පූරු අපි හැදුවේ දූෂණයට තිත තියලා විගණනය තමයි අපේ ප්‍රධාන අවිය උනේ. එයට එරෙහිව වෙන්නේ කම්බ හොරු. ඔවුන් අපි රටින් පිටුහල් කළා කියලා. ඇත්ත වශයෙන්ම රටක් සංවර්ධනය කරන්න රටක් දියුණු කරන්න ප්‍රධානම වැදගත්ම කාරණේ තමයි ඒ රටේ දූෂණය වංචාව වළක්වන්න ඕනේ. ඒ නිසා මා විශ්වාස කරනවා මේ කියමන ලංකාවට ඉතාමත්ම වැදගත් කියමනක් කියලා. නමුත් 20 වෙනි සංශෝධනය අවසානයෙන් පස්සේ මීඩියා වල තිබුණු තවත් ඒ වගේ ඒකට අදාළ ක්ලිප් එකක් මම මෙතනට අරගත්තා මේ අවස්ථාවේදී. ඒ තමයි මෙන්න මේ කාරණේ. අද ලංකාවේ තියෙන තත්ත්වය මෙන්න මේකයි. විගණනය තනිකරම එපා වෙලා තියෙන දේශපාලකයට. මොකද හොරකම් කිරීම සඳහා වැටකටළු බඳිනවා කියන කාරණය නිසා ඔවුන්ට අවශ්‍ය නිදහසේ හොරකම් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට මේ කාරණය කරනවා. ඒ නිසා මෙන්න මේ කාරණා ටික පදනම් කරගෙන මගේ දේශනය මම ඉදිරියට අරගෙන යන්නම්. මොකද වර්තමානයේදී මේ කියන කාරණා ඔක්කොම පදනම් වෙලා තමයි අපේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක අපි කවුරුත් හොඳට දන්නවා. නමුත් දැනගත්ත අතීතයේ දිහා බලාගෙන තවදුරටත් අඬ ඉන්නවට වඩා ඉදිරියේ මේ වෙනස් කර ගැනීම සඳහා අපි කුමක් කළ යුතුද කියන කාරණේ තමයි ඉතාමත් වැදගත් වෙන්නේ කියන එක මගේ විශ්වාසය. ඒ නිසා අපි තවදුරටත් මේ සාකච්ඡා පැවැත්වීම වැදගත් වුවත් මේ ක්‍රියාදාමයක් හැටියට මේ කටයුතු වලට මේ වෙනස් කීම මේ සඳහා කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියට මා දකිනවා. අපි කතා කරන ආකාරයට මේ ඉන්ටෙග්‍රිටි පිලර්ස් අනිවාර්යයෙන්ම අපි සාකච්ඡා කරගන්න වැදගත් වෙනවා. ලෙජිස්ලේටිව්, එක්සිකියුටිව්, judiciary, public sector, law enforcement, electoral management, ombudsman, audit institution, anti-corruption agencies, political parties, media, civil society, business විශේෂයෙන්ම මීට අමතරව තවත් ගණනාවක් එකතු වෙනවා. මෙන්න මේ ඔක්කොම එකතු කරගත්තොත් තමයි ඇත්තටම රටේ මේ කියන කාරණේ ඒක ඉන්ටෙග්‍රිටි එක ඩෙවලොප් කරන්න පුළුවන් වෙන්නේ, සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. අපේ ඉන්ටෙග්‍රිටි පිළිබඳව බරපතල ගැටලු සහගත තත්යකට පත් වෙලා තියෙන්නේ. ඒක කොහොමද උනේ කියන එක අපි සාකච්ඡා කරලා බලමු. මේ කාරණය නැති තැන අනිවාර්යයෙන්ම මේ එක පිළ එකක්වත් දුර්වල වුණොත් එහෙම ඒ දුර්වල වෙන රට අනිත් කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි. මේ සඳහා අපි දන්නවා රෝමන් ටෙම්පල් තියරි කියන මේ තියරිය තමයි පදනම් කරගෙන තමයි මේ රටවල් ඔක්කොම ඉංග්‍රීසි බ්‍රිටිෂ්ලා මේ ලෝ එක සකස් කරේ. ඒ ලෝ එකේ තියෙන ප්‍රධාන වැදගත්ම කාරණේ තමයි මේ පිලර්ස් ඔක්කොම එකතු වෙලා තමයි මේ ඉන්ටෙග්‍රිටි එක ඩෙවලොප් කරගෙන බර දරාගෙන ඉන්නේ. ඒක උඩ තමයි රූල් ඔෆ් ලෝ තියෙන්නේ, සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එක තියෙන්නේ, ක්වොලිටි ඔෆ් ලයිෆ් කියන එක රඳාපවතලා තියෙන්නේ. හැබැයි මේ එක කොලම් එකකට මේ වැදගත්ම ප්‍රින්සිපල් එක තමයි මේ කොලම් එක කොලම් එකකටවත් තවත් කොලම් එකක බර චුට්ටක්වත් උහුලන්න බෑ. ඒ නිසා එයාට බාර දුන්න බර තමයි එයා දරාගෙන ඉන්නේ. එතකොට එක කොලම් එකක් වීක් වුණොත් එහෙම මුළු සිස්ටම් එකම කැලැප්ස් වෙනවා. අද ලංකාවට වෙලා තියෙන අභාග්‍යය මෙන්න මේකයි. මොකද මේ දේශපාලන බල ලෝභීත්වය නිසා දේශපාලන බලය Tamanගේ අතර ගැනීම දඟලන වෑයමක් නිසා මේ පිලස් ඔක්කොම අද මාරු වෙලා තියෙන්නේ. ඒ පිලස් වල බර වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉන්ටෙග්‍රිටි සිස්ටම් එක ලංකාවේ සම්පූර්ණයෙන්ම කැලැප්ස් වෙලා තියෙන්නේ. උදාහරණ කිව්වොත් එහෙම උසාවියේ දෙන ජජ්මන්ට් එකක් ජනාධිපතිවරයාට නිෂේධනය කරන්න බලය එයා අරගෙන තියෙනවා. ඊළඟට ජනතාව එකතු වෙලා පත් කරන පාර්ලිමේන්තුවක් ඡන්දය දීලා ජනාධිපතිවරයාට විසිර හැරීමේ බලය ලබා දීලා තියෙනවා. අන්න ඒ වගේ ආකාරයට ගිහිල්ලා මේ ඔක්කොම බලය වෙනස් කිරීම විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනය ගත්තාම මේ පිලස් වලට විශාල ඩැමේජ් එකක් සිද්ධ කළා. ඒ නිසා මේ ඔක්කොම අද කඩා වැටලා තියෙන්නේ ඉන්ටෙග්‍රේටඩ් සිස්ටම් එක ලංකාවේ. නැවත මේක ගොඩනැගීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පරිවර්තන වෙනවා. මේකට ප්‍රධාන හේතුව පහුගිය 90 අවුරුද්දේම දේශපාලකයා මෙන්න මේ ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැහැ. මේ ඉන්ටෙග්‍රේටඩ් සිස්ටම් එකේ මේ කොලම්ස් වල තියෙන වටිනාකම තේරුම් ගත්තේ නැහැ. මේක එක කොලම් එකක බර තව කොලම් එකකට දරන්න බෑ කියන ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා බලය උදුරා ගැනීම කියන ක්‍රමවේදය Tamanට විරුද්ධව වැඩ කරන වෙන පිලර් එකක් කඩා කුඩු කර විනාශ කර දැමීමේ ක්‍රමවේදයට ගමන් කරා. ඒ නිසා අද සියලුම දේවල් මීඩියා ගත්තාම තනිකරම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුව කරන්නේ මොනවද කියලා පාර්ලිමේන්තුවද දන්නේ නැහැ. ජනාධිපතිවරයා කරන්නේ මොනවද කියලා ජනාධිපතිවරයා දන්නේ නැහැ. ඒකම නීති පද්ධතිය ගත්තත් ඒ ආකාරයටම අද විනාශ වෙලා තියෙන්නේ. මේ නිසා අපිට පුළුවන් කමක් නැහැ
මේ ඉන්ටග්‍රිටි සිස්ටම් එක ලංකාවේ නිසි ආකාරයට පවත්වාගෙන යන්න මෙන්න මේක තමයි ප්‍රධානම ගැටලුව බවට අද පරිවර්තන වෙලා තියෙන්නේ. ඒ නිසා මේක ගොඩගන්නේ කොහොමද? මේ ඉන්ටග්‍රිටි සිස්ටම් එක නැවත ඩිවෙලොප් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මේක මේ රට අපේ රට දේශපාලකයෝ හිතනවා නම් අපිට මේකෙන් පැනලා යන්න පුළුවන්, මේක අපිට ප්‍රශ්නයක් නෑ, අනිත් මිනිස්සු විතරයි අනිත් මිනිස්සු ඕන දෙයක් වෙච්චාවි කියලා. ඒක තමයි ලොකුම අභාග්‍යය මේ රටේ. ඒ නිසා මේක අපි ඔක්කොගේම රට, මේ අපි ඔක්කොම ජීවත් වෙන්න ඕන කියන රට. එක්කෙනෙකුගේ සල්ලි ඔක්කොම ගොඩ ගහගත්තා කියලා එයා තනියම කාලා ජීවත් වුණා කියලා රටක් ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සියලු දෙනාම සතුටෙන් ජීවත් වෙන රටක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ අවශ්‍යතාවය ගොඩ නගන්න නම් අනිවාර්යයෙන්ම මේ ඉන්ටග්‍රිටි සිස්ටම් එක නියමාකාරයෙන් මේන්ටේන් කරන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ සඳහා කතිකාවතක් සකස් කිරීම අවශ්‍යයි. ඒ නිසා තම තමන්ගේ වගකීම තම තමන් ඉෂ්ට කරොත් විතරයි අර වටකුරුල් රෑනේ කතාව අපිට ඉස්සරහට ගේන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් වෙන්නේ එක්කෙනෙක් වැඩ කරනවා, තව 10ක් වැඩ කරන්නේ නැහැ, 10ක් නිකන් ඉන්නවා. අද සර්විස් සෙක්ටර් එක තමයි ලංකාවේ වැඩිපුරම දියුණුවලා තියෙන්නේ. පාලකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. 10000ක් විතර මහජන නියෝජ්‍යයෝ ඉන්නවා. කරන වැඩකෙන් ගෙඩියක් ඇත්තවසෙම නැහැ. අර වැඩ කරන මිනිහා සියලු දෙනාම නඩත්තු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි ජාතික ආදායම උස්සන්න බැරි. ජාතික ආදායම උඩ ගන්න බෑ. නිකන් ඉන්න මිනිස්සු වැඩි. සර්විස් වැඩ පාලනය කරන මිනිස්සු වැඩි, වැඩ කරන මිනිස්සු විශාල ප්‍රමාණයක් අඩුයි. මෙන්න මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා අපි කුමක් කළ යුත්තේ කියන කාරණේ පැහැදිලිව අපි අවබෝධ කරගන්න ඕනේ. මගේ මාතෘකාවේ කොටස් දෙකක් තුනක් එකක් 90 අවුරුද්දක් මේක සක්සස්ද කියන කාරණේ, දෙවෙනි එක කළ යුත්තේ මොකද්ද කියන එක. මේකට සිම්පල් උත්තරයක් තියෙන්නේ short answer no fail කියන කාරණේ. ඒකට මම මේ ස්ලයිඩ් එක විතරයි දෙන්නේ. ඒ කියන්නේ පුද්ගල ආදායම almost $4,000 කියලා කියනකොට ඒක පුද්ගල ණයබර 1 මිලියන් දක්වාම එනකොට වැඩි වෙලා තියෙන්නේ. ගිය සුමානේ ට්‍රිලියන් 2කින් විතර වැඩුණා ඩිවැලියුෂන් එකත් එක්ක. ඒ නිසා ට්‍රිලියන් 20 කියන එක කිසි ගැටලුවක් නැහැ. ට්‍රිලියන් 20ට වැඩි අද වර්තමානයේ ගත්තොත් එහෙම ඒකට ඒකේ අපි පොඩි අයින් කළා සාමාන්‍ය ජනතාව 20 මිලියන් කියලා ගත්තොත් එහෙම 1 මිලියන් ප්‍රමාණයකට ඒක පුද්ගල ණය ප්‍රමාණය ගමන් කරලා තියෙන අද රටේ. ඒ නිසා වත්කම් ප්‍රමාණය දල වශයෙන් 5 ට්‍රිලියන් කියලා ගත්තොත් එහෙම වගකීම් ප්‍රමාණය 20 ට්‍රිලියන් තියෙනවා. මම නිකන් ජොලියට වගේ මේ බින්දු ටික දාලා පෙන්නුවේ 20 ට්‍රිලියන් ලියන විදිය. මේ 20 ට්‍රිලියන් අපි කවදා ගෙවලා ඉවර කරන්නද කියන එක පිළිබඳව අපිට නැවතත් නින්දට යන්න ඉස්සෙල්ලා සිතා බලන්න සිද්ධ වේවි. එහෙම නැත්නම් අපිට හෙට දවසේ මොකද්ද වෙන්නේ කියන කාරණේ පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ. මේ ෆිගර්ස් මම ඔෆිෂියල් ගන්න එපා. 20 ට්‍රිලියන් කියන එක මම හිතන්නේ මීට වැඩි මේ වෙනකොට, මොකද දැන් ගිය සුමානේ ඩිවැලියුෂන් එකත් එක්ක මුළු 20 මිලියන් වලින් 10% 10 මිලියන් තියෙන්නේ. ඒ කියන්නේ 50% තියෙන්නේ විදේශ ණය. ඒක 20කින් 25 විතර ණය නොගෙන වැඩි වුණා ගිය සුමානේ රාත්‍රියේ. ඒ නිසා එතන 2.5 ට්‍රිලියන් විතර මම හිතන්නේ වැඩි වේවි. ඒ ඔක්කොම ගත්තාන් පස්සේ මේකේ ලොකු වැරද්දක් අඩුපාඩුවක් නැහැ. නමුත් තියෙන නව ණය ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න කාටවත් අදත් බෑ. මම එදා කිව්වා වගේ ණය ප්‍රමාණය කොච්චරද කියලා අහනවා නම් වයි මගෙන් තමයි අහන්න වෙන්නේ. මොකද හේතුව ඒ සඳහා තියෙන ඩේටා හොඳටම ලංකාවේ ප්‍රමාණවත් නැහැ කියන එක මට අදත් කියන්න පුළුවන් පැහැදිලිවම. ඊළඟට අපි බලමු how to address current issues කියන කාරණේ. අපි හැමදාම මේ කතා කරන්නේ ඵලය ගැන විතරයි. මේ දේශපාලන පක්ෂ ඔක්කොම එක්ක වෙලා කතා කරන්නේ ඵලය. ඵලය කියන එක අදහස් වෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ, ඒකට උත්තර දීම තමයි ඇත්තටම කරන්නේ. පහුගිය දවස්වල පොතක් නිකුත් කරා මේ පහුගිය දවස්වල මොකද සියලු මේ රට මහමගටද මොකද්ද කියලා ඒක මම ඔය පොත කිව්වේ. ඒකේ ඒ ටිකම තමයි තියෙන්නේ. මේක ඇත්තටම කියනවා නම් මුළු රටම මහමගට. මේකේ තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි කාරණය. අපි මේ අවුරුදු 90 කරේ දුප්පත්කම නඩත්තු කිරීමේ වැරදි ප්‍රතිපත්තියෙන් අනිවාර්යෙන් රට නිදහස් කරගන්න ඕනේ. අපි දේශපාලනකින් අද කරන්න බැරි ප්‍රධාන ප්‍රශ්නේ ඒක තමයි. මොකද මේකේ වැරදි concept එක වැරදි පාරක ඉන්නේ. ඒ පාර තමයි දුප්පත්කම නඩත්තු කිරීමේ කියන principle එකෙන් තමයි මේ අද අපේ ව්‍යුහය සම්පූර්ණයෙන් සකස් වෙලා තියෙන්නේ. මෙන්න මේ ව්‍යුහෙන් එළියට එන්නේ නැති තාක්කල් රට තියෙන්න ඕන තැන තමයි මේ තියෙන්නේ. මොකද එන් එහාට අපිට ගොයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ වැරදුණු හේතුව හොයාගන්න ඕනේ. හේතුඵල දහම අපි දකින බුදුදහමේ පැහැදිලිව කතා කරන හේතුඵල දහමට අනුව කටයුතු කරනවා. සෑම ඵලයකටම හේතුවක් තියෙනවා. මෙන්න මේ හේතු ටික හොයාගන්න ඕනේ.
මේ හේතු ටික හොයාගෙන මෙන්න මේ හේතු වලට උත්තර දුන්නේ නැත්නම් මේ රට ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. මේ යන විදියට මෙහෙම යයි. මොකද තව අවුරුදු 1000ක් ගියත් මේක මේ විදියට ගමන් කරයි. නමුත් දියුණු රටක් සංවර්ධිත රටක් කියන කතාව අපිට කියාගන්න බැරි වේවි. ඒක තමයි තියෙන හේතුව. අපිට ඒ නිසා මේ දේශපාලන පක්ෂවල නොව ජාතියට ප්‍රතිපත්තිය සකස් කිරීම අනිවාර්යෙන් ඊළඟට සිද්ධ වෙන්න ඕනේ. දේශපාලන පක්ෂවලට ප්‍රතිපත්ති තියෙනවා නම් ඒ ප්‍රතිපත්ති තියෙන්න ඕනේ ජාතික ප්‍රතිපත්ති රාමුව ඇතුලේ. අද මේ දේශපාලන පක්ෂවලට ප්‍රතිපත්ති සකස් කිරීම තමයි ඊළඟ විනාශය. මේක හතර වටේ රට ඇදගෙන යනවා. එහාට පහක් ඇදගෙන යනවා, මෙහාට පහක් ඇදගෙන යනවා, අරයට පහක් ඇදගෙන යනවා. එහෙපසේ නොවිය යුතුයි. රටට ජාතික ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනේ. මෙන්න මේ ජාතික ප්‍රතිපත්තිය පදනම් කරගත්තොත් තමයි මේ හේතුඵල දහමට අනුව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ හේතුඵල දහම පදනම් කරගෙන මම කාරණා 8ක් යටතේ කතා කරනවා. මම විශ්වාස කරනවා මේ ජාතික ප්‍රතිපත්තිය මෙන්න මේ කාරණා 8 යටතේ සකස් වේ යුතුයි කියලා. මේ කාරණා 8 යටතේ සකස් වෙන්න පුළුවන් රටක් ඉතාමත් ඉක්මනින් ගොඩ ගන්න පුළුවන් කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒ නිසා අපිට උත්තර දෙන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණා ටික වෙනස් කර ගැනීම සඳහා අපි කළ යුත්තේ මොකක්ද කියලා. මේ කාරණා ටික කරන්න බැයි නම් පිනක් දහමක් කරගෙන ඉන්න එක තමයි වඩා හොඳ. කාලේ නාස්ති කරගන්නේ නැතුව. ඒ නිසා මම විශ්වාස කරනවා මේ කාරණා 8න් පිට ඕනෑම දෙයක් කතා කිරීම තවදුරටත් තවත් රතු හරි නිල් හරි කොළ හරි කියන කතාව යටතේ ගිහිල්ලා මේ දුප්පත්කම නඩත්තු කිරීමේ ප්‍රින්සිපල් එක හරහා තමයි අපි යන්නේ. ඒ ප්‍රින්සිපල් එකෙන් ගොඩ එන්න අපිට පුළුවන් කම නැහැ කිසිසේත්ම. උදාහරණයක් ගත්තොත් එimhe ලංකාවේ 15 ලක්ෂයක් ඉන්නවා ත්‍රිවිල් රියදුරෝ, අහිංසක රියදුරෝ. ඒ මිනිස්සුන්ට එතනින් කවදාවත් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. ඔහුගේ දරුවොත් එතන තල්ලු වෙන ප්‍රමාණයට තමයි රට අවශ්‍ය කටයුතු කරන්නේ. සමෘද්ධිලාභින් 15 ලක්ෂයක් ඉන්නවා. ඔවුන්ට සමෘද්ධියෙන් උට්ටෙන්න දෙන්නේ නැහැ කිසි හේතුවක් නිසා. ආදායම හොයන්නේම නැහැ. ඉවුවොත් එහෙම මේ උපේලෙන් ප්‍රමාණය වැඩි කරොත් එහෙම කපනවා සමෘද්ධිය. අන්නේ ප්‍රින්සිපල් එකෙන් තමයි අද කටයුතු කරන්නේ. ඊළඟට ඇඟලුම් ශේක්ෂත්‍රයේ තවත් ලක්ෂ 15ක් විතර ඉන්නවා. ඔවුන්ට පුළුවන් එන්නේ එදිනෙදා ආදායම එදිනෙදා කාලා බීලා ජීවත් වෙන්න විතරයි. ඊට අමතරව රාජ්‍ය සේවකයෝ 15 ලක්ෂයක් ඉන්නවා. මේ ඔක්කොමලා ඊටාත්ම පහළ මට්ටමේ එහෙම නැත්නම් යපුම් මානසිකත්වයේ යපුම් මට්ටමේ තමයි රඳවලා තියලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔවුන්ගේ පඩි වැඩි කිරීමක් කිසිසේත් කරන්නේ. අද මෙච්චර උද්දමනයක් තියෙන තත්ත්වයක් යටතේ රුපියල් 5ක පඩි වැඩි කිරීමක් කරන්න ලෑස්ති නැහැ. ඒ නිසා ඔවුන් අනිවාර්යයෙන්ම අර දරිද්‍රතාවයේ ගොඩේ හිර කරලා තියෙන. මොකද එහෙම හිර කරොත් තමයි දේශපාලකයාට මේ ඡන්දේ මංකොල්ලකෑම සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක හරිම කිසිම කම්ප්ලිකේෂන් එකක් නැහැ. ඒ වුණාට මේකෙන් එළියට එන්නේ කොහොමද කියලා අද රටේ ඉන්න දේශපාලකයෝ කිසි කෙනෙකුට ඇත්තටම තේරෙන්නේ නැහැ. ඒ නිසා මොකක් හරි දෙන්න ටකරන් තාඩුවක් සිමෙන්ති කොටයක් මොකක් හරි දෙන්න දීලා ඡන්දය ගැනීමේ ක්‍රමවේදය ඇරෙන්න මේ රට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කර ගැනීමට එහෙම නැත්නම් per capita income එක 12000ට අරයි යෑමේ වැඩපිළිවෙලකට කිසිම අවස්ථාවක හැඩගැසෙන්නේ නැහැ. හැඩගැසෙන්න විදියක් නැහැ. මොකද ඔවුන් අර රාමුව ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඒ නිසා මෙන්න මේකෙන් එළියට එීමේ වැඩපිළිවෙල තමයි මේ කතා කරන්න අවශ්‍ය වෙන්නේ. මේ වැඩපිළිවෙල කෙසේද කළ යුත්තේ කියන කාරණේ. පළවෙනි එක විධායකයේ ව්‍යවස්ථාදායක අධිකරණයේ නීතියට යටත් කිරීම. ඉතාමත් වැදගත් ප්‍රින්සිපල් එක. මම තනතුරු දරන කාලේ දිගින් දිගටම මම මේ කාරණේ කිව්වා. විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ රටේ නීතියට යටත් නැහැ. ඒ නිසා තමයි ඔවුන් මේ ඔක්කොම බ්ලන්ඩර්ස් ගහන්නේ. මොකද මේ බ්ලන්ඩර්ස් ගහන කිසිම දෙයකට ඔවුන් වක්කීමට බැඳෙන්නේ නැහැ. හොඳම ළඟම තියෙන හොඳම උදාහරණය පොහොර නැව. කවුද පොහොර නැව ඕඩර් කරේ? කවුද ඒකට LC ඕපන් කරේ? 6.205 මිලියන් US ඩොලර්ස්. වක්කී යුත්තේක් නැහැ. මේ රටක් කොහොමද ඉස්සරහට යන්නේ? මේ රටක් ඉස්සරහට යන්න බෑ. පහුගිය කාලේ සිදුවන සියලුම දේවල් බැඳුම් කර කේස් එක ගත්තත්, මේ බොන්ඩ් රිලීස් කරන කේස් එක ගත්තත්, කුෂිකර්මාන්තයේට මේ පොහොර ඉවත් කරලා කුෂිකර්මාන්තයේ මොනවද සදාහාර්ථික මොකක්ද කියලා එකක් හදාගෙන මුළු කුෂිකර්මාන්තයේම ඉවර කරා. මේ වෙලාවේ අපි කුෂිකර්මාන්තයට අත නොගැසුවේ යුතු තිබුණා. හැබැයි අද හෙටට රටට මේ වෙන දෙයට මේ තීරණ ගත්ත කිසි කෙනෙක් වක් කියන්නේ නැහැ. එවන කොහොමද රටක් ඉස්සරහට යන්නේ? මේ රට ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න බෑ. අද අපි දන්නවා කොරියාවේ අද වෙනකොටත් හැම ජනාධිපතිවරු දෙන්නෙත් වෙන්නේ හිරේ ඉන්නේ. මැලේසියාවේ මාතිර් මොහමඩ් පහුගිය කාලේ ගත්තකම ඉස්සලා අගමැතිවරයා අත්අඩංගුවට ගත්තා. මොකද හේතුව ඔවුන් දූෂණේ විශේෂයෙන්ම මූල්‍ය වංචා කරලා තියෙනවා නම් ඒ මූල්‍ය වංචා වලට ඕනෑම තනතුරක් නොබලා ඔවුන් වගකීමට බැඳෙන ආකාරයට නීති පද්ධතිය සකස් කරන්න ඕනේ. ලංකාවේ නීති පද්ධතිය සකස් වෙලා තියෙන්නේ එක ප්‍රින්සිපල් එකක් මත. ඒ ප්‍රින්සිපල් එක තමයි ප්‍රධානියා හොරකම් කරන්නේ නැහැ කියන මූලික concept එක පදනම් කරගෙන. ඒක ඉංග්‍රීසිකාරයෝ සකස් කරේ ඔවුන් හොරකම් කරන්නේ නැති වටපිටාවක් යටතේ ඔවුන් මේ නීතිය ෆයිනෑන්ෂියල් රෙගුලේෂන් සකස් කරා. නමුත් 48 ඔවුන් ඉවත් වෙලා ගියා. කළු සුද්දන්ට මේක බාර දීලා
එතකොට ඔවුන් හැම වෙලාවෙම හිටියේ අපි වහල්ලුන් අයිතිකාරයෝ හැටියට අද මේ කළුසුද්දෝ ටික රටේ අයිතිකාරයෝ අපි අදත් මේ රටේ වහල්ලු. ඒ නිසා ෆයිනෑන්ෂල් රෙගුලේෂන්ස් වල රෙස්පොන්සිබිලිටි කියන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියට උඩින් මේ රෙස්පොන්සිබිලිටි යන්නේ. නමුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී සෙක්ෂන් 52 සෙක්ෂන් එකේ පැහැදිලිව කියනවා ඇමතිවරයාගේ නියෝගයන්ට හා විධානයන්ට යටත්ව ලේකම්වරයා විසින් ආයතනය පාලනය කළ යුතුයි කියලා. ඔන්න වැරදිච්ච ළඟ ඉතිහාසයේ ප්‍රධාන තැන. එතකොට ෆයිනෑන්ෂල් රෙගුලේෂන්ස් අනුව තමයි රටේ නීති ඔක්කොම කටයුතු කරන්නේ උසාවි වැඩ කරන්නේ. එතකොට ඒකයටද කියනවා ප්‍රධාන ගණන් දෙමි නිලධාරියා ආයතනයේ සියලුම දූෂණ වංචාවලට වක්කිය යුතුයි කියලා. නමුත් සුප්‍රීම ලෝ එකට එනකොට සුප්‍රීම ලෝ එකේ කියනවා ඇමතිවරයාගේ විධානයට යටත්ව ලේකම්වරයා ආයතන පාලනය කර යුතුයි කියලා. එතකොට මේ ලේකම්වරයා මෙතන මැදට හිර වුණා. නමුත් ඔහුව සම්පූර්ණයෙන්ම අත්අඩංගුවට ගත්තා ඇමතිවරයා විසින්. අද ඇමතිවරයාට කරන්න ඕනෑම දූෂිත වැඩක් ලේකම්වරයාලව කරගන්න මට්ටමට පරිවර්තනය වුණා. නමුත් ඇමතිවරයා ප්‍රශ්නයකට මැදිහත් වෙන්නේ නැහැ. මොකද ඔහුට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ලේකම්වරයා නීතියට යටත් වෙනවා. රට සම්පූර්ණයෙන්ම මූල්‍ය විනය අරාජික විපත්තියට පරිවර්තනය වෙලා තියෙන්නේ. හැබැයි මේක වෙනස් කරගන්න තරම් පුළුවන්කමක් තියෙන වෙනස් කරගන්න හිතන්නවත් කැමති දේශපාලකයෙක් මේ අවුරුදු 30 40 තුල මේ රටේ පාර්ලිමේන්තුවට ගියේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මේ සියලුම නීතියට යටින් සියලුම දෙනා තියෙන වැඩපිළිවෙලට මේක කරන්න පුළුවන් කාටද කියන එක මම දන්නේ නැහැ. කරන්න බැරි නම් මං කිව්වේ ඒක තමයි පිනක් දහමක් කරගෙන ඉන්න වෙරනේ වෙන කරන්න දෙයක් නැහැ මේ රටට. ඒකයි කරන්න තියෙන්නේ. මොකද අර ප්‍රින්සිපල් එක නායකයා එහෙම නැත්නම් දේශපාලකයා ප්‍රඥාවන්තයෙක් ඔහු රටට ආදරය කරන පුද්ගලික කියන මූලික ප්‍රින්සිපල් එක ලංකාවේ සම්පූර්ණයෙන්ම ගිලී ගිහිල්ලා තියෙන්නේ. ලංකාවට ආදර කරන දේශපාලකයෝ එකෙක්වත් නැහැ ඇත්ත වශයෙන්ම කියනවා නම්. ඒක තමයි ඇත්ත කතාව. එහෙම හිටියනම් මීට වඩා වෙනස් වෙන්න ඕනේ මේ රට. එහෙම තත්ත්වයක් ඇත්ත වශයෙන්ම අද රටේ නැහැ. ඒ නිසා මේ ඉන්ටෙග්‍රිටි සිස්ටම් එක නඩත්තු කිරීමට නම් අනිවාර්යයෙන්ම විධායකයේ ව්‍යවස්ථාදායක අධිකරණයේ සම්පූර්ණ නීතියට යටත් වෙන්න ඕනේ. මේ තුනම යම් ආකාරයකට නීතියෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ නීති පද්ධතිය අරගන්න අවශ්‍ය නම් මේක සමාජලට පිටරටවල ගත්තන් පස්සේ මේක අවශ්‍ය නැති වෙයි. නමුත් ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ මේ පාලකයා දූෂිත කියන තත්ත්වය නිසා ඔහු මේ සිස්ටම් එක යටතේ ඔහු නඩත්තු ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා responsibility to be fixed for everybody, even minister or president or prime minister. ඒ තත්ත්වයට ගේන්න ඕනේ. ඊළඟට collective responsibility එක අනිවාර්යයෙන්ම principle ට යන්න ඕනේ. මොකද මේ collective responsibility එක කියන්නේ ඒක සාමූහික වගකීම කියන එක අද උදාහරණයක් ගත්තොත් එහෙනම් අමාත්‍ය මණ්ඩලය කියනවා අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයට කියලා. මේක පුදුම වැඩක් නේ. ඒතකොට ඔහු පත් කළා යන ජනතාවට ඔහු වක් කියන්නේ නැහැ. කට්ටිය එක්ක හවෙලා කියනවා මම හෙට රට විකුණන්න ප්ලෑන් කරලා තියෙන්නේ. හැබැයි collective responsibility එක තියෙනවා කවුරුත් මේක එළිය ගිහලා කියන්න එපා කියලා. ඒ නිසා නිකන් අවුරුදු දෙකකට කාටවත් කියන්න බෑ කියලා නීතියක් ගෙනාවේ. හැබැයි අයිතිකාරය දන්නේ එහෙනම් collective responsibility කියන එක වැඩ කළ යුත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් මහ ජනතාවට මිසක් අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරයෙකුන් තා ඇමතිවරයෙකුට නෙවෙයි. ඒක දෙවුන වෙන සිද්ධියක් විය හැකියි. හැබැයි මේ concept එක අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. ඔහුගේ principle තමයි මේ මහ ජනතාව. ඒතර මහ ජනතාව පත් කළ යන පුද්ගලයා ඔවුන් අතර collective responsibility එකක් හදාගෙන ඔවුන් රට විකුණන් කරනවා. ඒතර මෙන්න මේ தත්ත්වය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඔවුන් නීතියට යටත් කරොත් තමයි. එතකොට මේක කෙසේ හෝ කිරීම අවශ්‍යයි. එහෙම නැත්නම් මේ රට මෙතනින් එහාට යන්න පුළුවන් කමක් නැහැ. මේක තමයි මේ රට තියෙන්න ඕනේ තැන. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය දේශපාලකයන් සඳහා වරප්‍රසාද පනත්සා නීතිය අහෝසි කළ යුතුයි. ඒ නීති ටික අහෝසි කරන්නේ නැත්නම් බුද්ධිමත් දේශපාලනයට ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද අද කෙලින්ම ත්‍රාඩයෝ රජ කරන දේශපාලන රටාවක් ලංකාවේ තියෙන්නේ. ඒ ත්‍රාඩයෝ ඇත්තටම දේශපාලනයට යන්නේ වරප්‍රසාද නිසා මිසක් වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි. රටට ආදරේ තියෙන බුද්ධියක් තියෙන මේක පාර්ලිමේන්තුවේ මේක ව්‍යවස්ථාදායක මේ නම්පා වෙනස් කරන්න ඕනේ. ව්‍යවස්ථා සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථා ගැන අවබෝධයක් තියෙන පුද්ගලයෝ එතනට යන්න ඕනේ. ඒක උගත්තු නෙවෙයි. උගත්තු යාළුවා වැඩ නැහැ. බුද්ධිමතුන් සහ රටට ආදරය කරන පුද්ගලයෝ එතනට යවන්න ඕනේ. ඒ යවන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරොත් විතරයි. එතකොට පිට රටවල් වගේ බයිසිකලෙන් ගිහිල්ලා උදේ ඉඳන් රාත්‍රී වෙනකම් පාර්ලිමේන්තුවේ අවශ්‍ය පනත් සම්මත කළා. හවසට ලයිබ්‍රරියට ගිහිල්ලා පැයදගත් තුනක් ලයිබ්‍රරි පොත්පත් කියවලා ඔහු ගෙදර යාවි. අන්නේ මට්ටමට යම්කිසි කාලයක් මේ රට අරන් ගියොත් එහෙම මේ කාර්යය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දේශපාලකයන් මේ වරප්‍රසාද තියෙන තාක්කල් මේ රට ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම රජ කරන්නේ රටේ ඉන්න හොඳම ත්‍රාඩයෝ ටික. ඒ නිසා මේ කාරණය ඉතාමත්ම වැදගත් දෙවෙනි කාරණේට මම දකිනවා
මේ ප්‍රශ්නේදී අපිට ප්‍රජාතන්ත්‍රවාදයට මොකද උනේ කියන කාරණේදී අවුරුදු 90 තිස්සේ වරද්දාගත්ත මේ ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි කිරීම සඳහා කළ හැකි කළ යුතු දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි දේශපාලන පක්ෂ විගණනට යටත් කිරීම. මේක අත්‍යවශ්‍ය කාරණයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මට මතකයි මම විගණකාධිපතිලා ඉන්න අවස්ථාවේ අපි විගණන පනත ගෙනාවා. මේ විගණන පනත ගෙන අවස්ථාවේ මම පුළුවන් තරම් උත්සාහ කරා මේ කාර්යයෙන්. නමුත් කිසිම දේශපාලන පක්ෂයක් මේකට කැමැත්ත ප්‍රකාශ කරේ නැහැ. මොකද ඔවුන් හැමෝම දන්නවා ඔවුන්ගේ කිල්ලෝට වල විශාල ප්‍රමාණයක් හුණු තියෙනවා කියලා. නමුත් මේ දේශපාලන පක්ෂ අද දියුණුවයි කියලා හිතන අපි කොරියාව ගත්තත් ජපානය ගත්තත් චීනය ගත්තත් හොංකොං බැංකොක් ඕන රටක් ගත්තොත් එහෙම දේශපාලන පක්ෂ විගණකාධිපතියා විගණනට යටත් වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඔහු සම්පූර්ණ මේක පාලනය කරනවා කියලා නෙවෙයි. මේ දේශපාලන පක්ෂවල ගිනුම ටේබල් එකට ඔහු අතින් එනවා. එතකොට මහජන සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. අනේ රෙට්ටිආරච්චි මහත්තයා කිව්වා වගේ මේ ආයතන වලට සෑම තැනින්ම මල්ටිනේෂනල් කම්පැනිස් වලින් කුඩුකාරින්ගෙන් කසිප්පුකාරින්ගෙන් ඔක්කොගේම අරමුදල් ලැබෙනවා කියන එක ඉතාමත් කවුරුත් දන්න කාරණයක්. ඊළඟට ඉලෙක්ෂන් එකකට වියදම් කරන බිලියන් ගාණක් කොහෙන් එනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා මේ ඔක්කොම අද ප්‍රජාතන්ත්‍රවාදයේ තනිකර මුදලට ගන්නා තැනට පරිවර්තන වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණේට ඇඩ්‍රස් කරන්න අවශ්‍යයි තුන්වෙනුව. මේක ඇඩ්‍රස් කරන්න නැති තාක්කල් අපිට පුළුවන්කම නැහැ ලංකාවේ දේශපාලන ව්‍යුහය යම් මට්ටමකට අරගන්න. ඒ නිසා ප්‍රතිපත්ති පක්ෂ ප්‍රතිපත්ති හා ජාතික ප්‍රතිපත්ති සෑදීම අනිවාර්යයෙන්ම මේ යටතේ සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ඒක කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඡන්ද ව්‍යාපාරයට වැය වෙන අධික මිල අවම කර ගැනීමට ඒ යටතේ පුළුවන් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පක්ෂවල රහස් වැඩසටහන් එළිය කරන්න පුළුවන් වෙනවා මේ කාරණේ කරොත්. ඒ නිසා තුන්වෙනි කාරණේ හැටියට දේශපාලන ප්‍රතිපත්තිය මේ රටට ප්‍රතිපත්තියක් කියන කාරණේටදී මම මේ කතා කරන්නේ. දේශපාලන පක්ෂ විගණනයට යටත් කිරීම අනිවාර්යෙන් ප්‍රතිපත්තියක් හෙට සිද්ධ වෙන්න ඕනේ. හතරවෙනි කාරණේ මූල්‍ය විනය ස්ථාපිත කිරීම. ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නේ මූල්‍ය විනය කඩා වැටීම. ඒ මූල්‍ය විනය සම්පූර්ණයෙන් කඩා වටලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම දේශපාලන අධිකාරියේ තියෙන මේ බලලෝභී කෑදර වැඩපිළිවෙල නිසා අද කොමිස් මත ජීවත් වෙන රටක් බවට මේ රට පරිවර්තන වෙලා තියෙනවා. ඒ සඳහා රාජ්‍යාංශයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් අල්ලගෙන තියෙනවා සම්බන්ධ කරගෙන තියෙනවා. උන් දෙකොල්ලම එකතු වෙලා මේ මූල්‍ය විනය සම්පූර්ණයෙන්ම අද කඩාවැටලා තියෙන්නේ. ඒ නිසා ඒකේ ප්‍රධානම කාරණා හැටියට මම දකින්නේ මේ unsolicited bidding system එක. මේක සම්පූර්ණයෙන් අවශ්‍ය කරනවා කියලා තමයි යහපාලන ආණ්ඩුවේ 2015 ප්‍රධාන ස්ලෝගන් එක උනේ. නමුත් ඇවිල්ලා ඉස්සල්ලාම් කරේ unsolicited bidding එකක් යටතේ එක්ස්ප්‍රස් වේ එක යෝජනා කිරීම. මොකද මේක යටතේ තමයි quantity එක ගත්තන් පස්සේ 50%කට එහා almost 60-70% වගේ quantity එකක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මේ unsolicited bidding system එක යටතේ. මොකද මේක unsolicited bidding විගණකාධිපතියා විගණනට යටත් වෙන්නේ ඒවා කොහොම එනවද කම්පෙයාර් කරන්න විදියක් නැහැ. competitive figures මොනවත් ඇත්තේ නැහැ. කොහෙන් ගේනවද කවුරු ගේනවද මේක රට රෝණ එකක්ද කියලා දැනගන්න විදියකුත් නැහැ. නමුත් ඒකට ඉතාමත්ම හරි ආදරේ දේශපාලකයෝ. මොකද හේතුව විශාල කොමිස් ප්‍රමාණයක් හොයාගැනීමේ හැකියාව මෙතන තියෙනවා. ඊළඟට මේක ඇතුළේම අනිත් තියෙන කාරණේ තමයි ඔය සවරින් බොන්ඩ් කියන එක. සවරින් බොන්ඩ් ඉෂුව කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ. සවරින් බොන්ඩ් කියලා කියන්නේ මේ ගමේ පොලි මුදලාලිගෙන් පොලියට ගන්නවා වගේ වැඩපිළිවෙලක්. රටක් එසේ නොවිය යුතුයි. ඊළඟට අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කොමිටි ක්‍රමය සම්පූර්ණයෙන් ලංකාවේ අහෝසි කරන්න ඕන. මොකද හේතුව ඊළඟ වැඩිපුර දූෂණය සිද්ධ වෙන්නේ මේ කැබිනට් අපොයින්ටඩ් ටෙන්ඩර් කමිටි සිස්ටම් එක හරහා. ඒතර මේ පෞද්ගලික අපි දන්නවා 19 වෙනි සංශෝධනයෙන් මේ ප්‍රසම්පාදන කොමිෂන් සභාව ගෙනවා. ඒ කොමිෂන් සභාව 30 වෙනි සංශෝධනයෙන් අහෝසි කරා. 19 ගෙනවට වැඩක් උන්නේ නැහැ. 19 තමයි 20 වෙනි සංශෝධනයේ ගේන්න පාර කැපුවේ. 19 කරපු විනාශය මේ රටට 20 වෙනි සංශෝධනයේ ඒම පළවෙනි කාරණය. 19 වෙනි සංශෝධනයෙන් ගෙනාපු ඒ කොමිෂන් සභාව කියන වැදගත් ප්‍රින්සිපල් එක සම්පූර්ණයෙන්ම රටේ මිනිසුන්ට එපා කෙරෙවි 19 වෙනි සංශෝධනයේ. මොකද ඒ සංශෝධනයට ගෙනාපු එකක්වත් වැඩ කරන්න ඕනට පහසුකම් සලසලා දුන්නේ නැහැ. මම මේක හොඳට අත්දකිනවා විගණකාධිපතිවරයා හැටියට විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැටියට මම කටයුතු කළා. නමුත් අද වෙනකන් රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කරලා කරේ නැහැ. විගණන සේවා කොමිෂන් සභාවට බලය දුන්නේ රාජ්‍ය විගණන සේවයේ කටයුතු කිරීම, උසස් කිරීම, පත් කිරීම, මාරු කිරීම සහ විනය කටයුතු. හැබැයි රාජ්‍ය විගණන සේවය අදත් ස්ථාපිත නැහැ. ඒතර මොකද වෙන්නේ? ඒ ඊට පස්සේ කියන්නේ විගණන සේවා කොමිෂන් සභාව වැඩක් නැහැ කියලා. ඒ ටිකම තමයි උනේ ප්‍රොකියුමන්ට් කමිෂන් එකට. ප්‍රොකියුමන්ට් කමිෂන් එකට ගයිඩ්ලයින් එක ඉෂු කරන්න විතරයි බලය 19 වෙනි සංශෝධනයේ දුන්නේ. ඇත්ත වශයෙන්ම 19 වෙනි සංශෝධනයේ මේ කරපු දහදුරා වැඩේ නිසා ඇත්ත වශයෙන්ම මේ කමිෂන් සභාව කියන දේ රටට
එපා වුණා. හැබැයි නමුත් කොමිෂන් සභාව ඉතාමත්ම වටිනා සංකල්පයක්. ඒ සංකල්පය නැවත කෙසේ ගෙනෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද එච්චරට මිනිසුන්ට එපා කෙරෙව්වා 19 වෙනි සංශෝධනයේ මගින්. ඒ නිසා 20 වෙනි සංශෝධනයෙන් අවශ්‍ය කරන්න ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලැබුණා. ඔවුන් ඒක ගලවලා විසිකලම දැම්මා. ඒ නිසා විගණනයේ ශක්තිමත් කිරීම හරහා මෙන්න මේ කාරණා අවසන් කිරීම හරහා පුළුවන් වෙනවා මූල්‍ය විනය ස්ථාපිත කළා මේ තියෙන දූෂිත හොරකම් වංචා ගොඩක් දුරට නතර කරන්න. ඒ නිසා මේ මූල්‍ය විනය ස්ථාපිත කිරීම විශේෂයෙන්ම ෆයිනෑන්ෂල් රෙගුලේෂන්ස් නීතියක් බවට පරිවර්තනය කළා. ඒ වර්තමානට ගැලපෙන ආකාරයට සකස් කිරීම ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෙක්ෂන් 52 වෙනස් කිරීම හරහා හෝ ඒක නැවත රීරීඩ් කිරීම හරහා ඒ ඇමතිවරයාට තියෙන තිබිය යුත්තේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම පමණයි. ආයතන පාලනය කිරීම ලේකම්වරයා වකීම බවට පරිවර්තනය කරොත් මේ ප්‍රශ්නේ සෑහෙන දුරට විසඳ ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මූල්‍ය විනය ස්ථාපිත කිරීම හතරවෙනි කාරණේට ඉතාමත් වැදගත්. පස්වෙනි වැදගත්ම කාරණය ප්‍රතිපත්ති හැටියට අපි ගෙන යුත්තේ මේ 90ක වර්ෂයක සිද්ධ වෙච්ච මේ විනාශය නතර කරගන්න දේශීය කුසකර්මාන්තයේ විදේශ වෙළඳ ආරක්ෂා කර ගැනීම වැඩපිළිවෙල. මොකද අපි දැන් ප්‍රමාද වැඩි අන් රටවල ඔක්කොම ඉස්සරහට ගිහිල්ලා ඉවරයි. අපිට එතනට යආගන්න විදියක් නැහැ. අපිට කම්පිටිටිව් මාකට් එකක් ගොඩනැගිලා තියෙනවා. මේ සඳහා අනිවාර්යෙන් කුෂී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ තියෙනවා කියන එක රජයක් එක්ක පිළිගන්න අවශ්‍ය වෙනවා. මොකද හේතුව මේකෙන් 100ට 7ද 8ද 9ද 10ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අපි ඔක්කොටම ජීවත් වෙන්න වැදගත්ම දේ තමයි ආහාර සුරක්ෂිතතාවය. ඒ ආහාර සුරක්ෂිතතාවය ගොඩනගා ගන්න දේශීය කුෂී ආර්ථිකය අපි පළමුවෙන් අගය කරන්න ඕනේ. ගොවියා තරම් දුකින් ජීවත් වෙන ජනතාවක් මේ රටේ අදත් නැහැ. කෝටියක් ගොවි ජනතාව උදේ හවස මේ රටට සාප කර ජීවත් වෙන්නේ. මොකද ඔවුන්ට සාධාරණ මිලක් ලබා දෙන්න කිසිම වැඩපිළිවෙලක් කිසිම ආණ්ඩුවක් කරගත්තේ නැහැ. ඒ නිසා ඔවුන් හැමදාම දුකින් තමයි ජීවත් වෙන්නේ. මමත් ගොවියෙක් හැටියට වැඩ කරන්නේ. මමත් කුඹුරු අක්කර 3ක් විතර වැඩ කරනවා. අපිට මං හිතන්නේ මේ සැරේ භූතය පාවිච්චි කරන්න පුළුවන් ඒල. අතින් වෙන කොල්ලකින් තල්ලා තමයි මේ ටික මේ අරගන්න සිද්ධ වෙන්නේ. මොකද භූතයට ගෙවුවොත් එහෙනම් මං හිතන්නේ ගෙදරින් තවත් ණයට ගේන්න වෙනවා. කුඹුරේ ගුවන් කපල ඉවරලා. එච්චරට අසාර්ථක වෙලා තින්නද කුඹුරු ටික. ඊළඟට මෙතනදී නිසා මෙන්න පළවෙනි කාරණේ තමයි කෘෂි ආර්ථිකය වශයෙන් පිළිගැනීම කියන කාරණේ. දෙවෙනිව දේශීය කෘෂි නිෂ්පාදන විදේශ තරංකාරී වෙළඳපොළින් මුදවා ගැනීම. තීරුබදු ප්‍රතිපත්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තහවුරු කිරීම සහ එම ප්‍රතිපත්තියේ ජනමත විචාරණය වෙනස් නොකළ හැකි බවට පරිවර්තනය කිරීම. මොකද ලංකාව කෘෂිකාර්ය රටක් වුණාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෘෂිකර්මාන්තය පිළිබඳ සෙක්ෂන් එකක් නැහැ. ඒ නිසා මම කියන්නේ කෘෂිකර්මාන්තයේ සෙක්ෂන් එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේන්න ඕනේ. මොකද මේ දේශපාලකයෝ ගැන සතපාක විශ්වාසයක් රටේ මිනිස්සුන්ට නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ ගෙනල්ලා හැම නිෂ්පාදනයක් සඳහාම කමිටියක් අපොයින්ට් කරලා බලන්න ඕනේ ඒකේ දේශීය මිල කීයේ කොස්ට් එක කොච්චරක් වෙනවද පිරිවේ ඒ පිරිවැගේ පස්ගුණයක්වත් නැතුව ලංකාවට පිටරටින් භාණ්ඩයක් ගේන්න බැරි වෙන ආකාරයට කස්ටම් ඩියුටි සෙක්ෂන් එක හරිගස්සන්න ඕනේ ඒ හරිගස්සලා ඒ සෙක්ෂන් එක ජනමත විචාරණයකින් වෙනස් කරන්න බැරි ගාවට ගෙනාවොත් එහෙම මාස 6ක් ඇතුළත මේ රට මේ තියෙන තැනින් ගැලවිලා අනිත් පැත්තට යනවා. මොකද අද ඩොලර් එකේ තියෙන ප්‍රෙෂර් එක වැඩි ප්‍රමාණයක් තියෙන 125කට තියෙන්නේ ආහාර ගෙනීම සඳහා. ඒ ගෙනෙන ආහාරයේ 99.9ක් මේ මහ පොළවේ මාස 3ක් මාස 4ක් ඇතුළත හැදෙන දේවල්. නමුත් ගොවියාද කුඹරින් ගොඩ වෙලා තියෙන්නේ. මොකද ගොවියාට එහෙම සාධාරණ රටෙන් සිද්ධ වෙන්නේ නැහැ. මම අහගෙන ගිය සුමානේ තෙල් දැමැතිවරයා කියනවා මම කිසිම හේතුවක් නිසා හාල් මිල රුපියල් 120ද කීයද යන්න දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ රජේ බලාගන්නේ පාරිභෝගිකය ගැන විතරයි. නිෂ්පාදකය ගැන අවබෝධයක් නැහැ. නිෂ්පාදකයා කොහොමද මේ මිලට දෙන්නේ? ඩොලර් එක 125කින් ඉහළ ගිහිල්ලා හැබැයි රුපියල් 10කින් ඉහළ යන්න දෙන්නේ හාල් සේරුව. ඒතර හාල් මිල පාරිභෝගිකයට කන්න බැරි නම් ඒකට වැඩ පිළිලක් යොදගන්න ආණ්ඩුව වැඩක්. හැබැයි ගොවියට ආරක්ෂා වෙන්න ඔහුට ඔහුගේ පිළ කවරලා ඔහුට ලාභ ප්‍රතිශතයක් ලැබෙන ආකාරයට ඔහුගේ මිල සකස් වෙන්න ඕනේ. මේ සඳහා කතා කරන්න කිසිම වකියුත්තක් නෑද? ඒතර කොහොමද මේ රටේ ප්‍රතිපත්තිය සකස් වෙන්නේ? මේ අවුරුදු 15කට ඕනෑම රටක් ගත්තොත් මම හොඳට දන්න දෙයක් මම මගේ පශ්චාත්තුපාදී මම කොරියාවේ කරේ අවුරුදු දෙකමාරක් මම කොරියාවේ ගත කරා. කොරියාවේ මිල හාල් මිල ලෝක වෙළඳ මිල වගේ 6 ගුණයක් වැඩි. හැබැයි අදත් ලෝක වෙළඳ පොළට විවෘත කරන්නේ හාල් මාකට් එක කොරියාවේ. WTO ඇග්‍රීමන්ට් එක අස්සම් කරන්න ගිහිල්ලා 1997 හරි 90 ගානක මට මතකයි හරි 2000 හරි අවුරුදු ගානක් සාකච්ඡා කරා මේ හාල් ප්‍රශ්නේ හාල් මාකට් එක ඕපන් කරන්න කියලා. අන්තිමට වුන් 105ක් ඕපන් කරන්න එකඟ වුණා. හැබැයි ඒ 105 රට ඇතුළට ගෙනත් දාන්න ඉඩ දුන්නේ නැහැ. ඒක උතුරු කොරියාවට ආධාර හැටියට ඇරියා. ඒ විදිහට තමයි රජයන් තමන්ගේ මේ ගොවිය ආරක්ෂා කරගන්නේ. අපේ මේ ආණ්ඩුව වලට තියෙන මේ මොකද්ද කියලා මට කියා ගන්න වචන නැහැ අත්වසෙම. මේ ගොවියා ගොඩ ගන්න බැරි ගොවියට සාධාරණයක් කරන්න බැරි ආණ්ඩුවකට මේ රටේ ඇත්ත වශයෙන්ම
පාලනේ ඉන්න ඉඩ දෙන්න හොඳ නැහැ. වරප්‍රසාද භුක්ති විඳින්න ඇත්ත වශයෙන්ම ඉඩ දෙන්න හොඳ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මොන දේ කරන්න මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ තියෙන්න ඕනේ. කණ්ඩ බොණ්ඩ නැති රටක් කොහොමද සුරක්ෂිත වෙන්නේ? ඩිෆෙන්ස් සිකියුරිටි එකක් තියලාට තියනවාද ෆුඩ් සිකියුරිටි එක නේද රටක? ෆුඩ් සිකියුරිටි නේද රටක මොකටද ඩිෆෙන්ස් සිකියුරිටි එක? તો ડિફෙન્સ સિક્યુરિટી ගැන කතා කරනවා ෆුඩ් සිකියුරිටි නැති රටක්. එහෙමනම් අනිවාර්යයෙන්ම මේක කරන්න නම් මේක ආණ්ඩුක ව්‍යවස්ථාවට ගාලා ජනමතයක් වෙනස් කරන්න බැරි මට්ටමට ගෙනාවේ නැත්නම් මිනිස්සු අද කුඹුරට බහින්නේ නැහැ. මොකද එච්චරට දේශපාලකයෙක් කෙරේ තියෙන විශ්වාසය නැති වෙලා තියෙන්නේ. ඒ නිසා පස්වෙනි වැදගත් ප්‍රතිපත්තිය හැටියට මම දකිනවා දේශීය කෘෂිකර්මාන්තයේ විදේශ වලදී ආරක්ෂා කරගෙන වැඩ පිළිවෙලට මාරු වෙන්න ඕනේ. සමහර මේකට එක එක යෝජිතය තියෙනවා මේක එහෙම කරන්න බෑ කියලා. එහෙම කරන්න බෑ නැත්නම් ඔය කාර්ගෙන් නතර කරේ. දැන් කාගෙන් නතර කරේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවට කණ්ඩ ඕන කාවලා කබරයක් කරගන්න දේශපාලන තමයි ලංකාවේ තියෙන්නේ. අනික ඕනෑම විදේශීය මේ ජාත්‍යන්තර ආයතනයක් WTO එන්න පුළුවන් වෙනත් ඕනෑම ආයතනයක් වෙන්න පුළුවන්. දේශීය නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීම සඳහා සේෆ්ගාඩ් තියරියට ඕන තරම් ඉඩපාසුකම් සලසලා තියෙන්නේ. ඒ පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. ඒ පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා දේශීය දේ අගය කරන වැඩපිළිවෙලකට යන්නේ නැතුව මේ රට කවදාවත් ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කෘෂිකර්මාන්තය විදේශ වෙළඳපොළින් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය යම් කිසි රජයක් පිළිගන්නවා නම් අන්නේ රජය සඳහා රජයක් පත් කර ගැනීමේ වැඩපිළිවෙලට අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ. ඒ නිසා රටේ ප්‍රතිපත්තියට මේකපත් වෙන්න ඕනේ. ඊළඟ කාරණය 6 වෙනි කාරණේට මම දකින්නේ දේශීය කර්මාන්ත විදේශ වෙළඳපොළින් ආරක්ෂා කර ගැනීම කියන කාරණය. දේශීය කර්මාන්ත විදේශ වෙළඳපොළින් ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම නැවතත් දේශීය නිෂ්පාදනය කරන්න පුළුවන් දෙයක් දේශීය නිෂ්පාදනය කිරීම සඳහා ඔහුට විදේශ වෙළඳපොළින් ආරක්ෂා කරලා දෙන්න ඕනේ. ඒක තීරුබදු ප්‍රතිපත්තියක් අර ඉස්සෙල්ලා කිව්වා ආකාරي සිද්ධ වෙන්න ඕනේ. නීතිය අනිවාර්යයෙන්ම මූලික ව්‍යවස්ථාවට ලං කරන්න වෙනවා. මොකද දේශපාලනය ගැන සතපාක විශ්වාසයක් තියලා අපි කිසි කෙනෙක් අද වැඩ කරන්නේ නැහැ. ඒකට හොඳම පෞද්ගලිකවල මේ කාබනික පොහොර කතාව ඔක්කොම කෝටි ගණන් සමහර මිනිස්සු විදන් කරා ඊළඟට ප්‍රශ්නේ ඉවරයි කාබනික පොහොර අතහැරලා යූරියා ගේන්න ඕනේ කියලා කිව්වා. ඒතර මේ යටතේ මිසක් මේ ක්‍රමයේ ගොඩනගා ගන්න බැරි යන්නේ ප්‍රශ්න නිසා. ඊළඟට මේ පික්ද වින concept එක ඉතාමත් වැදගත් සංකල්පයක්. මෙන්න මේ සංකල්පය ගේන්න ඕනේ පෞද්ගලික අන්තයේ තියෙන ඕනෑම වැඩ කරන්න පුළුවන් පුද්ගලෙක් ඔහුට අවශ්‍ය සියලුම පහසුකම් රජය ලබා දීලා ඔහුව ඩෙවලොප් කරගන්න ඕනේ. කොරියාව ගත්තාම කොරියාවේ ඔය අද තියෙන Samsung දේව ඔය ඔක්කොම ආයතන ඒ පික්ද වින concept යටතේ එදා මේ විෂන් එක සහිත පත්තුණු ජනාධිපතිවරයා පක් චොන් හේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියක් ඒ අනුව ආයතන විශාල ප්‍රමාණයක් පෞද්ගලයන්සේ ගොඩනැගුවා. ඔවුන් නිසා රට ඉදිරියට යනවා. ඒ නිසා දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම අනිවාර්යයෙන් වැදගත් වෙනවා. 7 වෙනි කාරණය උප ආර්ථික රට ඇති කිරීම කියන කාරණේ ඉතාමත් වැදගත් කාරණයක්. මොකද ලංකාව උප ආර්ථික සංස්කෘතිය ගොඩනැගීම ඉතාමත් වැදගත් වෙනවා. මේක රටට බරක් නැතුව ඉදිරියට යෑමේ හැකියාව තියෙන මෙන්න මේ උප ආර්ථික ගොඩනැගුවොත් විතරයි. නමුත් මේක කරන්න වැදගත්ම concept එක වෙන සෙස් concept එක ලංකාවේ තියෙනවා. ඒ සෙස් එක අරගෙන අර මහමුද වගේ තියෙන මේ ට්‍රෙෂරියට දැම්මෙන් පස්සේ ඒක සම්පූර්ණ විනාශ වෙලා යනවා. නමුත් මෙතනදී කෙරෙන්න ඕනේ මේ සියලු මංශ වලට වෙනම සෙක්ෂන් සකස් කරලා ඒ යම්කිසි ඒකට අදාළ විදේශීය වෙළඳපොළින් යම්කිසි භාණ්ඩයක් ලංකාවට ගෙන්නනවා. ඒකේ අදාළ ඩියුටියක් මේ සෙක්ෂන් එකට ලබා දෙන්න ඕනේ. ලබා දීම හරහා ඔවුන්ට ඔවුන්ගේ ස්වයං පාලනය එහෙම නැත්නම් ඒ සෙක්ෂන් එක ඩෙවලොප් කර ගැනීම සඳහා මෙන්න සමුපකාර සිස්ටම් එකක් කොට සමුපකාර කියන වචනේ භාවිත කරන්න මම එච්චර කැමති නැහැ. ගොඩක් දෙනෙක් ඒකට අකමැති නිසා. නමුත් ඒ වගේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට ඒ වැඩපිළිවෙල ඉතාමත්ම පැහැදිලිව ලෝකේ ගොඩක් රටවල් කරනවා. අන්න ඒක කරොත් එහෙම මේ උපාර්ථික සංස්කෘතිය යටතේ මේ රට ඇත්තටම ගොඩ ගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද ලංකාවේ මම දන්නවා පහුගිය කාලේ අපේ ව්‍යාපාරිකෝ කීප දෙනෙක් පැහැදිලිව කිව්වා මට මෙන්න මේ සෙක්ෂන් එක බාර දෙන්න කියලා. මම නම කියන්නේ එක පුද්ගලෙක් හැමදාම මාත් එක්ක කතා කරන ඔහු කියන්නේ මට කිරි නිෂ්පාදනය බාර දෙන්න මම අවුරුදු 3ක් ඇතුළත ලංකාව කිරි වලින් සස්ත්‍රික් කරනවා. මට සීනි නිෂ්පාදනය බාර දෙන්න මම අවුරුදු 5ක් ඇතුළත සීනි වලින් සම්පූර්ණයෙන් සස්ත්‍රික් කරනවා කියලා. නමුත් ඔවුන්ට දෙන්නේ නැහැ. මොකද ඒ ඔක්කොම දේශපාලනීකරණේ වෙලා තියෙන තත්ත්වයක් යටතේ. ඒ නිසා මේ උප ආර්ථික රටේ ප්‍රතිපත්තියක් හෙට කොට නැගීම අවශ්‍ය වෙනවා. ඊළඟට 8 වෙනි කාරණේ තමයි රටේ නීති පද්ධතිය නොකඩවා යාවත්කාලීන කරන්න ඕනේ. සෑම අවුරුදු 3කට වතාවක් නීතිය යාවත්කාලීන කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ කළ යුතු වැදගත් කාර්යය ඒකයි. පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන් රාජකාරි දෙකයි තියෙන්නේ. එකක් රටේ මූල්‍ය විනය ආරක්ෂා කිරීම. දෙවෙනි එක රටේ නීති පද්ධතිය සකස් කිරීම. මේ දෙක ඇරෙන්න පාර්ලිමේන්තුව අනිත් ඔක්කොම කරනවා. ඒතර මේ දෙක පාර්ලිමේන්තුවෙන් ඇත්තට කෙරෙන්නේ පාර්ලිමේන්තුව මූල්‍ය විනය අද අතහැරලා තියෙන්නේ. ඒක කිසිම නීති අනුකූල බලයක් නැති ඇමති මණ්ඩලයට ඒක දීලා තියෙන්නේ. ඇමති මණ්ඩලයට මුදල් වියදම් කරන්න 7-5ක බලයක් නැහැ. ඒ බලය තනිකර තියෙන්නේ පාර්ලිමේන්තුවට. හැබැයි පාර්ලිමේන්තුවේ බලය අතහැරලා තියෙන්නේ. ඒ පිලස් ඔක්කොම මේ කඩාවැටලා තියෙන මෙන්න මේ හේතුව නිසා. ඒ නිසා පාර්ලිමේන්තුව
ඇමති මණ්ඩලයට තියෙන්නේ රටේ ප්‍රතිපත්ති තීරණ ගැනීම විතරයි. ඒ ප්‍රතිපත්ති වලට අදාළ මුදල් වෙන් කිරීමේ බලය තනිකර දෙන්නේ පාර්ලිමේන්තුවට. මෙන්න මේ වැඩ පිළිවෙල නැවත නියමාකාරයෙන් සකස් කරොත් එහෙම මේ රට වෙනස් කර ගන්න පුළුවන්. ඒ නිසා මේ අට මාර්ගය හරියාකාරයෙන් කරොත් එහෙම නැවත අපේ ඩෙමොක්‍රසි එක ගොඩනගා ගන්න පුළුවන් වෙයි. හැබැයි මේ පාදන දේශපාලන සිස්ටම් එක යටතේ ඩෙමොක්‍රසියක් අත්‍තරම අපිට ගොඩ ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකම අපේ ජනතාව සබුද්ධිමත් නැති නිසා ඔවුන් එක්ක සබුද්ධිමත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ. ඔව් එසේ කරගන්න බැරිකමක් තියෙනවා නම් බුද්ධිමත් දේශපාලනයක් රටේ ගොඩනගා ගන්න ඕනේ. ඒ ගොඩනැගීම හරහා ඔවුන්ම මෙන්න මේ තැනට අරන් ගියොත් එහෙම අපිට පුළුවන් වේවි රට නැවත ප්‍රතිපත්තියක් එක්ක මේ සමාජ ක්‍රමය වෙනස් කරගන්න. එහෙම නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුණයි කියලා අද රටේ ආණ්ඩුපත් කරන්නේ ත්‍රිවිල් රියදුරු ටික නම් ඊළඟට සමෘද්ධිලාභී ටික නම් ඊළඟට රටේ ඉන්න ගාමන් ට්‍රේඩ් එකේ ඉතාමත්ම අහිංසක මේ කොටස් ටික නම් එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ යන්තම් යපුම් මට්ටමේ ඉන්න ප්‍රමාණය එතන එක්කම 60 ලක්ෂයක් ඉන්නවා. ඒ 60 ලක්ෂයේ පිටිපස්සේ තව 60 ලක්ෂයක් ඉන්නවා. 1 කෝටි 20 ලක්ෂයයි. ඒකෙන් 75ක් ගත්තොත් කෝටියක් විතර ඉන්නවා. මේ ප්‍රමාණය තමයි මේ ස්වර්ජන ඡන්ද බලය යටතේ ආණ්ඩු පිහිටවන්නේ. එසේ පිහිටවන ආණ්ඩුවකින් මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද? ඒක තමයි මගේ තියෙන ඇත්තටම ප්‍රශ්නේ. ඒ නිසා මේ බුද්ධිමතුන්ට බාර දී හැකි වැඩක් මිසක් අහිංසක ජනතාවට බිල්ලට අරගන්න පුළුවන් කොටසකට බාර දීමේ වැඩපිළිවෙලක් නෙවෙයි. මෙන්න මේ සඳහා ඇඩ්‍රස් කිරීම ආමන්ත්‍රණය කිරීම ඉතාමත්ම වැදගත් කියලා මම විශ්වාස කරනවා. රට වෙනස් කරගන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් පිනක් දාමක් කරගෙන ඉන්න එක තමයි කරන්න වෙන්නේ. මොකද මේ තියෙන සිස්ටම් එකේ යටතේ කිසිම අවස්ථාවකදී මේ රට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ දේශපාලන ව්‍යාපාරයට කිසි දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ඔවුන් ඉන්නේ අනිවාර්යයෙන්ම මේ යපුම් ආර්ථික ක්‍රමයේ. එහෙම නැත්නම් යපුම් මට්ටම නඩත්තු කිරීම කියන ප්‍රින්සිපල් එක තමයි පදනම් කරගෙන සියලු දේවල් කරන්නේ. දැන් අද අනිත් දැන් එන්න බලා ඉන්න පක්ෂ ඔක්කොම කතා කරන දේවල් බලපුවා ආයෙත් දෙන්න තමයි කතා කරන්නේ. දෙන්න බැරිය තියෙනවනම් නමුත් එකතු කර ගැනීම ක්‍රමවේදයක් නැහැනේ. ඒ එකතු කර ගැනීම ක්‍රමවේදයට තමයි මේ පොලිසිය එක සකස් වෙන්න ඕනේ. ඒ නිසා සර්වජන බලය හොඳ වෙන්න පුළුවන්. ඉතාමත් ලස්සනට අපිට 80ක් 90ක් ගිහිල්ලා ආමන්ත්‍රණයක සමරන්න පුළුවන් අපිට මේක තියෙනවා කියලා. හැබැයි ඒකෙන් පත් වෙන පුද්ගලයෝ රටට වැදගත් නැත්නම් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් මට්ටමක නෙවෙයි නම් තියෙන්නේ. එතනදී මොකක්ද මේ සර්වජන ඡන්දේ තියෙන වටිනාකම කියන එක අපි නැවතත් සිතා බැලිය යුතුයි. ඒ අනුව අවශ්‍ය සංශෝධනයන් කිරීමට වැඩ කටයුතු කරත් එම අපිට පුළුවන් මේ රට ඉස්සරහට ගෙනියන්න කියන කාරණය ප්‍රකාශ කරමින් මම මගේ දේශනය අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබ අසා සිටියට.